තෙරුවන් සරණයි ආයුබෝවන් ධර්මාචාර්ය විභාග පන්තියට හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්නේ සෙනසුරාදා දවසේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයට සහ පොතට අදාළ තොරතුරු. ඊයේ දවසේ අපි 28 වෙනි දවසේ සාකච්ඡාව පවත්වන්නට යෙදුණා. අද 29 වෙනි දවසේ සාකච්ඡාව. මේ ගැන ඔබ දැනුවත් වෙලා තිබෙන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook සමූහයක් තියෙනවා, ප්‍රධාන සමූහය පිරිවෙන දහම් පාසල සමූහය. අපේ පිටුව පිරිවෙන දහම් පාසල පිටුව page එක Facebook එකේ. ඊට අමතරව ධර්මාචාර්ය විභාගයේ සඳහා අපේ සමූහයේ ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව. හොඳයි. ඉතින් මේ සියලුම සම්බන්ධතා ඔස්සේ ඔබට පුළුවන් මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. අපි කතා කරමින් ඉන්නේ ධර්මාශෝක අධිරාජ්‍ය සහ රාෂ්ට්‍ර පාලනය කියන පාඩම යටතේ තොරතුරු. මේ වෙද්දි අපි ගොඩාක් තොරතුරු කතා කළා. අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන අවසාන කොටස මේ පාඩමට අදාළ ධර්මාශෝක රජතුමා දැහැමි රජ කෙනෙක් විදිහට රජ කරපු ආකාරයේ ධර්ම විජය ප්‍රතිපත්තිය අපි අද කතා කරන්නේ ආගමික සහනශීලීතාව කියන මාතෘකාව යටතේ. අනුමාතෘකාව ආගමික සහනශීලීතාව කියන තැන ඉඳලා එතෙන්ට එනකන් පිළිවෙලට අපි කතා කරලා තියෙනවා. පාඩම් පළවෙනි පාඩමේ ඉඳලා හැම පාඩමක්ම අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි ගොඩක් මහන්සි වෙලා ඔබට උපකාරයක් සිදු කරන්නට අදහස් කරන්නේ නිවැරදි ක්‍රමවේදයකට නිවැරදිව ක්‍රමානුකූලව මේ පාඩම් අධ්‍යයනය කරලා සාර්ථකව ධර්මාචාර්ය විභාගයේ සමත් වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට. ඒ නිසා කෙටි ක්‍රම තුලින් එහෙම නැත්නම් කාගේ හරි සටහනක් තුලින් අපිට විභාග සමත් වෙන්නට උත්සාහ කරනවා නම් ධර්මාචාර්ය වගේ විභාගයක් ඒක සමත් වෙන එක ඒ තරම් සුබවාදී නැහැ. මොකද හේතුව ධර්මාචාර්ය විභාගය කියලා කියන්නේ අනාගතයේදී සියලුම දරුවන්ට මඟ පෙන්වන්නට පුළුවන් නිවැරදි විදිහට ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ශක්තිමත් ගුරු පරපුරක් නිර්මාණය වීම සඳහා අවශ්‍ය සියලුම ඉගැන්වීම් නිවැරදිම විදිහට සඳහන් වෙලා තියෙන අන්තර්ගත වෙලා තියෙන බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයේ අවසානම විභාගය තමයි ධර්මාචාර්ය විභාගය කියන්නේ. ඒ නිසා ධර්මාචාර්ය විභාගය හොඳ අවබෝධයකින් කරන්නට ඕන. ඒ වගේම තමයි ථේරවාදී බෞද්ධ දර්ශනයේ පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් ගැන සහ අනිකුත් ඉගැන්වීම් ගැන සාමාන්‍ය මට්ටමක් සාමාන්‍ය වැටහීමක් අවබෝධයක් විචාරාත්මක අදහසක් ඇති කරගන්නට අවශ්‍ය සියලු දේවල් මේ ධර්මාචාර්ය විභාගයේ පොත් පෙළේ තියෙන නිසා අපි ඔබට මතක් කරනවා මේ පාඩමට කලින් තියෙන අනිත් පාඩම් ඔක්කොම ඔබට අපහසු අමාරු කොටස් ඊට අමතරව ඔබට ඕන තරම් පහසුකම් තියෙනවා මේ පාඩම් පෙළ නරඹන්නට. ඒ සඳහා අවස්ථාවන් උදා කරගන්න. ලොකුම ගැටලුව වෙන්නේ ඩේටා මගින් ඔබට විශාල මුදලක් යනවා කියන එක. ඉතින් ඒකට පිළිතුරු ඔබටම සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. එක පැකේජ් තියෙනවා. ඉතින් මේ විදිහට ඔබට කොයි විදිහෙන් හෝ ඔබේ පහසුව සඳහා ඔබේ යහපත සඳහා ඔබේ අනාගතය සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න. ඔබට පහසුවක් අත්වැලක්
සැපයීම සඳහා තමයි අපි මේ පාඩම් නිර්මාණය කරන්නේ. ඉතින් ඔබට ලොකු ශක්තියක් වේවි. හොඳයි. ආගමික සහනශීලීතාව කියන අනුමාතෘකාව තියෙන තැනට පාඩම පෙරලා ගන්න. විශේෂ දේවල් ලියා ගන්නට කොලයක් පෑනක් ළඟ තියාගන්න. දවසින් දවසට එක එක කොලේ එක එක පොතේ ලියන්නට එපා. හැමදාටම ලස්සනට පිළිවෙලට ඔබේ සටහන පිළියෙල කරගන්න, සටහන සම්පූර්ණ කරගන්න. එතකොට සාර්ථකව විභාගයට මුහුණ දෙන්නට පුළුවන්. ඈත අතීතයේ සිටම ඉන්දියාවේ ආගම් රැසක්, ජාතීන් රැසක්ද පැවතේ. අතීතයේ ඉඳලම ඉන්දියාවේ ආගම් ජාති ගොඩක් තියෙනවා. ආගම් ගොඩක් තියෙනවා, ජාති ගොඩක් තියෙනවා. මේ ඊයේ පෙරේදා ළඟදී ඇති වෙච්ච දෙයක් නෙවෙයි. ගොඩක් කල් අතීතයේ ඉඳලම ඒ වගේ ආගමික ඉගැන්වීමක් තිබිලා තියෙනවා. ආගම් රැසක් තියෙනවා, ජාතීන් ගොඩක් තියෙනවා. ආගමික සහනශීලීතාවය කියලා කියන්නේ ආගම් ගොඩක් තියෙනවා කියලා අපි කතා කළා. ආගම් ඒ වගේ ආගම් ගොඩක් තිබුණු රටක් තුළ ආගමික සහනශීලීතාවයක් ඇති කිරීම ජාතීන් රැසක් පැවතුණු ප්‍රදේශයක් තුළ කරන එක අපහසු අමාරු කාර්යයක්. ආගම් රැසක් පවත්නා දේශයකට ආගමික සහනශීලීතාව අත්‍යවශ්‍යයි. ආගම් ගොඩක් තියෙන ප්‍රදේශයකට අනිවාර්යයෙන්ම මේ වගේ රටකට ඕන වෙනවා ආගමික සහනශීලීතාවය කියන එක. මොකක්ද මේ ආගමික සහනශීලීතාවය කියන්නේ? පාලනයේ විශේෂ බුදුරදුන් අනුමත කළ සප්ත අපරිහානීය ධර්මවල ආගමික සහනශීලීතාවයද ඇතුළත්ය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලිච්ඡවි රජදරුවන් විසින් අනුගමනය කරපු පරමාදර්ශී රාජ්‍ය පාලන මූල ධර්මයක් තමයි සප්ත අපරිහානීය ධර්ම කියලා කියන්නේ. අපි සප්ත අපරිහානීය ධර්ම මීට කලින් පාඩමේදී කතා කළා. මේ කරුණු වලට වැදගත් වෙන නිසාමයි අපි ඒ කොටස් කතා කළේ. ආගමිකමය වශයෙන් ආගමික කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා එය බැහැදැකීම සඳහා රජවරු විසින් ක්‍රියා කළ යුතු ආකාරය ගැන සප්ත අපරිහානීය ධර්ම යටතේ සාකච්ඡා කළා. ඉතින් ආගමික සහනශීලීතාවය කියන එකත් අන්තර්ගත වුණා. අශෝක රජතුමා මේ කරුණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අයුරු ඔහුගේ ප්‍රකාශ තුලින් ගම්ම්‍ය වේ. ආගමික සහනශීලීතාවය කියන එක රජතුමා සියලු තන්හිදීම සියලු ආගමිකයෝ වෙසෙත්වයි කැමති වෙති. සියලුම ආගමිකයෝ විසේවා කියලා රජතුමා ප්‍රාර්ථනා කළා තියෙනවා, කල්පනා කළා තියෙනවා. ඒ සියල්ලෙහිම සංයමය හා ආධ්‍යාත්මික සුද්ධිය, කෘතඥතාව, දෘಢ භක්තිය යන මේවා ශ්‍රේෂ්ඨයයි සලකති. අශෝක රජතුමා 7 වෙනි ගිරි ලිපියේ සඳහන් කරන්නේ කොහොමද? රජතුමා සියලු තන්හිදී සියලු ආගමිකයෝ වෙසෙත්වයි. සියලුම තැන්වලදී සියලුම තැන්වල රජතුමා සියලු තැන්හිදීම සියලු තැනදීම ඒ කියන්නේ සියලුම ප්‍රදේශවලදී සියලු ආගමිකයෝ වෙසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා, කල්පනා කරනවා. ඒ සියල්ලෙහිම සංයමය හා ආධ්‍යාත්මික සුද්ධිය, ආගමික කණ්ඩායම් වල තියෙන්නට ඕන සංයමය කියන එක. ඊට අමතරව ආධ්‍යාත්මික සුද්ධිය, මානසික මේ වශයෙන් පිරිසිදු භාවයක් තියෙන්නට ඕන. ඒ වගේම කලගුණ සැලකීමේ ගුණයක් තියෙන්නට ඕන. දෘಢ භක්තිය, දැඩිසේ භක්තියෙන් යුක්තව කටයුතු කිරීම. තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයා කවුද? ඒ ශාස්ත්‍රවරයාට දැඩි විදිහට භක්තියෙන් තමන්ගේ ආගමට දහමට දැඩි විදිහට කටයුතු කළ යුතුයි කියලා කටයුතු කරන අය ශ්‍රේෂ්ඨ පිරිසක් විදිහට රජතුමා කල්පනා කරලා තියෙනවා. මම තව වතාවක් කියන්නම්, එතකොට ඔබට හොඳට වැටහෙවි. රජතුමා සියලු තන්හිදීම සියලු ආගමිකයෝ වෙසෙත්වයි කැමති වෙති. ඒ සියල්ලෙහිම සංයමය හා ආධ්‍යාත්මික සුද්ධියත්, කෘතඥතාවයේ, දෘঢ় භක්තිය යන මේවා ශ්‍රේෂ්ඨයයි සලකති. සංයමය, ආධ්‍යාත්මික සුද්ධිය, කෘතඥතාවයේ, දෘঢ় භක්තිය කියන මේවා රජතුමා
ඒ ආගමික කණ්ඩායම් වල ශ්‍රේෂ්ඨ ලක්ෂණ විදිහට කල්පනා කරලා තියෙනවා. ගිරිලිපිය 7 තමයි 7 වෙනි ගිරිලිපියේ සඳහන් වෙන්නේ. ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ගරහා කිරීම නොකටයුතුය. ආගමික සහනශීලීතාවයේ යටතේ කතා කරන අශෝක රජතුමා සඳහන් කරනවා ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරලා අනිත් ලබ්ධීන්ට අගෞරව නොකළ යුතුයි කියලා. අගෞරව නොකළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ටද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේම අභිවෘද්ධිය සිදුවේ. යම් යම් අවස්ථාවලදී යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ටත් පූජා කටයුතු වෙනවා. පුද පූජා පවත්වන්න වෙනවා. අනිත් අයත් එක්කත් ක්‍රියා කරන්න වෙනවා. එතකොට උභය පක්ෂයේම කිව්වේ පක්ෂ දෙකේම වෙනත් භක්තිකයෙක් වෙන්න පුළුවන්. අපි සමාජයේ ජීවත් වෙනකොට අපි අදහන ආගම අදහනම අය නෙවෙයි යාළු හිත මිත්‍රාදීන් විදිහට අපිට ලැබෙන්නේ. අපිට හමු වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවකදී අන්‍යාගමික භක්තිකයෙක් වෙන්න පුළුවන්. එයාට යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න ඕන නම් සහයෝගයක් දෙන්න ඕන නම් අපිට දෙන්න වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? තමන්ගේ ආගමට අගෞරවයක් වෙනවද? තමන්ගේ දර්ශනීයට අගෞරවයක් වෙනවද? එහෙම එකක් වෙන්නේ නැහැ. දෙපක්ෂයටම ලොකු අභිවෘද්ධියක් යහපතක් සැලසෙනවා. එසේ නොකළහොත් තමන්ගේ ලබ්ධියට පාඩුද අන්‍ය ලබ්ධිකයන්ට අපකාරද වේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම කළේ නැත්නම් තමන්ගේ ලබ්ධියට පාඩුවක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි මිනිසුන් ගෞරව කරන්නෙම බුදුදහම අදහන අය අනිත් අයට උදව් කරලා උපකාර කරලා සහයෝගය ලබා දීලා මෛත්‍රී සහගතව කටයුතු කරලා එහෙම කරනවා නම් තමයි බුදුදහමට ගෞරව කරන්නේ. බුදුදහම අදහන අයට ගෞරව කරන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපි අනිත් භක්තිකයන්ට යම්කිසි සහයෝගයක් උදව්වක් උපකාරයක් එහෙම ලබා දෙන්නේ නැති වුණොත් බුදුදහමට පාඩුවක්මයි සිද්ධ වෙන්නේ. බුදුදහම ගැන කීර්තිරාවයක් පැතිරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ කැමැත්ත ඇති වෙන්නේ නැහැ. අන්‍ය ලබ්ධිකයන්ට අපකාරද වේ. අන්‍ය ලබ්ධිකයන්ට අපකාරයක් සිද්ධ වෙනවා. හොඳයි. ඉදින් යමෙක් තම නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්ධියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිගා කියවේ නම් හෙතෙම තම නිකායට හානි පමුණුවයි. ඒ කාලේ යම් යම් නිකායික ඉගැන්වීම් මතුවෙමින් තිබ්බා කියලා අපි කතා කළා. දාර්ශනික මේ වශයෙන් සර්වාස්තිවාදී ඉගැන්වීම් ක්‍රියාත්මක වෙච්ච කාල සීමාවක් කියලා. ඉතින් අශෝක රජතුමා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඒක හේතුවක් වෙන්නට ඇති. පැහැදිලිව සඳහන් කරනවා ඉදින් යමෙක් තම නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය නිසා පිණිස හෝ ස්වකීය ලබ්ධියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිගා කියවේ නම් හෙතම තම නිකායට හානි පමුණුවයි. ලංකාව තුලත් සාමාන්‍ය විවහාරයේ පවතින නිකායන් තියෙනවා. එතකොට මේ නිකායන් හැම එකකම භික්ෂුන් වහන්සේලා එක හා සමානව බුද්ධ පුත්‍රයන් වහන්සේලා විදිහට තමයි සලකලා කටයුතු කරන්නට ඕනේ. තමන් දායකත්වයේ දරන වෙන්න පුළුවන්. තමන් මූලිකත්වයේ අරගෙන තියෙන විහාරස්ථානවල වැඩ ඉන්න හාමුදුරන් වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම වර්ගීකරණයක් කර ගැනීම සුදුසු නැහැ. උන්වහන්සේලා යම්කිසි හේතුවක් නිසා නිකායික බෙදීමකට පත් වෙලා තියෙනවා වෙන්නට පුළුවන්. ඒක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. උන්වහන්සේලා භික්ෂුන් වහන්සේලා කියන අදහස. එහෙමයි අපි ක්‍රියා කරන්න ඕන. රජතුමා මේ ධර්මාශෝක රජතුමා ආගමික සහනශීලීතාවය යටතේ උගන්වනවා. එබැවින් සාමග්‍රීය උතුම් වේ. සියල්ලෝම ඔවුන්ගේ ආගම ධර්මයන් දැන ශ්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මයේ ඇසීමට රුචි උපදවත්වා. සියලුම දෙනා ඔවුන්ගේ ධර්මය අසත්වා ශ්‍රවණය කරත්වා. අනිත් අය අදහන ධර්මයනුත් ඇසීමට ප්‍රිය උපදවත්වා. ඒ විදිහේ සඳහනක් තමයි
අශෝක රජතුමා සඳහන් කරලා තියෙන්නේ. අශෝක රජතුමා සැබෑවටම කාලිංග යුද්ධයේ සිද්ධ කරලා මානසික පීඩාවට පත්වෙච්ච වෙලාවේ ඒ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච සියලුම ආගමික ස්ථානවලට ගියා. සියලුම ආගමික ස්ථානවලට ගිහිල්ලා සැනසීමක් අපේක්ෂාවෙන් කටයුතු කළා. හිත හදාගන්න උත්සාහ කළා. එහෙම හදාගන්න බැරි වුණා. එහෙම බැරි වෙලා සඳලු තලයට වෙලා ඉන්න වෙලාවක තමයි නිග්‍රෝධ හාමුදුරුවෝ මුණ ගැහිලා උන්වහන්සේව රාජමාලිකාවට එකතු කරගෙන ඇවිල්ලා උන්වහන්සේ ඇවිල්ලා සිංහාසනේ වැඩ ඉන්නවා. සිංහාසනේම වැඩ ඉඳලා කොහොම හරි අපමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදන් කියන ගාථා ධර්මයේ දේශනා කළා. කොහොම හරි බෞද්ධයෙක් බවට පත් වුණා අශෝක රජතුමා. එතකොට දන්නවා අනිත් ආගම්වල මිනිස්සුන්ගේ හිත හදන්නට පුළුවන් විදිහේ යහපත් විදිහේ ඉගැන්වීම් කොයි විදිහටද තියෙන්නේ කියන එක දන්නවා. ඒත් අශෝක රජතුමා ඒ හැම එකක්ම අදහන හැම දිනාම සුවසේ ඒ ධර්මයන් අදහමින් යහපත් විදිහට වාසය කරත්වා කියන අදහසක හිටියා. මේ වගේ සංකල්ප මේ වගේ අදහස් තමයි අශෝක රජතුමාගේ ඉගැන්වීම තුළ තියෙන්නේ. 12 වෙනි ගිරිලිපිය තමයි ඒ තොරතුරු සඳහන් වෙන්නේ. සියලු නිකායෝ මවිසින් නානා පූජා සංග්‍රහ වලින් පුදනු ලබති. මම සියලුම නිකායන් වලට විවිධ පුද පූජා වලින් පූජාවන් පවත්වන පූජා කරනවා කියලා සඳහන් කරනවා. 6 වෙනි ටැම් ලිපියේ. එක නිකායකට විතරක් නෙවෙයි. හැබැයි අපි මීට කලින් කතා කළා සාකච්ඡා කළා තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට රජතුමාගේ වැඩිපුර ගෞරවයක් තිබුණා කියලා. ඒ වැඩිපුර ගෞරවයක් තිබුණා කියන එකෙන් කියන්නේ අනිත් නිකායන් අනිත් ඉගැන්වීම් පහත් කොට සැලකුවා කියන එක නෙවෙයි. එහෙම රජතුමා ක්‍රියා කළේ නැති බවට සෙල්ලිපිවල තොරතුරු සඳහන් වෙනවා. මොනවද? අපි බලමු ප්‍රශ්නයක්. අශෝක රජතුමාගේ ආගමික සහනශීලීතාවය ගැන කියවෙන සෙල්ලිපි 3ක් නම් කරන්න. 7 වෙනි ගිරිලිපියේ සඳහන් වෙනවා. ඊළඟට 12 වෙනි ගිරිලිපියේ සඳහන් වෙනවා. 6 වෙනි ටැම් ලිපියේ සඳහන් වෙනවා. 6 වෙනි ටැම් ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේ. හොඳයි. අපි දැන් ප්‍රශ්නයක් බලමු. ප්‍රශ්නේ තමයි අශෝක රජුගේ ආගමික සහනශීලීතාවය පිළිබඳ සෙල්ලිපිවල සඳහන් වන තොරතුරු ඇසුරින් විස්තර කරන්න. ආගමික සහනශීලීතාවය ආගමික සහනශීලීතාවය සෙල්ලිපි ඇසුරින් සෙල්ලිපි විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් අපි මුලින් කතා කරපු තොරතුරු ඇතුළත් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි තව බලමු මොනවද තියෙන තොරතුරු කියලා. පුරාණ වජ්ජි රජදරුවන් විසින් පිළිපැදි අපරිහානීය ධර්මයන්හි 6 සහ 7 මෙසේ 6යි 7යි. වජ්ජි රජදරුවන් විසින් අනුගමනය කරපු අපරිහානීය ධර්මවල 6යි 7යි මෙන්න. මොනවද? වජ්ජි රාජ්‍ය ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම. ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම. රටට පැමිණි පූජක සැලසීම. රටට පැමිණි පූජකයන් එහි සුවසේ විසීම හා නොපැමිණි
පූජකයන් එහි පැමිණවීම. බලන්නකෝ. ආගමික සහනශීලීතාවය ඇතිවීම සඳහා හේතු වෙන කාරණාවන් දෙකක්. වජ්ජි භික්ෂූන්ගේ අපරිහානීය ධර්ම තුල අන්තර්ගත වෙන ඇතුළත් වෙන ආගමික සහනශීලීතාවය ගැන කියවෙන අපරිහානීය ධර්ම දෙක මොනවාද? වජ්ජි රාජ්‍ය තුල වජ්ජි පිරිස විසින් ලිච්ඡවීන් විසින් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්මයන් අතර ඇතුළත් ආගමික සහනශීලීතාවය ගැන කියවෙන කරුණු දෙක මොනවද කියලා අපින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකදී. වජ්ජි රාජ්‍ය ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම. ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම. රටට පැමිණි පූජකයන් එහි සුවසේ විසීම හා නොපැමිණි පූජකයන් එහි පැමිණවීම. දස රාජධර්මයන්හි අවිරෝධතා යන්නෙන් පරස්පර විරෝධී උදහස් දරන පුද්ගලයන් සමග ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම ඉගැන්වේ. දස රාජධර්මවල තියෙනවා අවිරෝධතා කියලා එකක්. අවිරෝධතා. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච්ච කන්තිච අවිරෝධතා කියලා 10 වෙනි එක. දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච්ච කන්තිච අවිරෝධතා කියලා. අවිරෝධතා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? පරස්පර විරෝධී අදහස් දරන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ අයත් එක්ක අපි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. බුදුදහම අදහන අපේම හිත මිත්‍රාදීන් යාළු මිත්‍රාදීන් දරන මතයන් සමහර වෙලාවට බුදුදහමේ ඉගැන්වෙන අදහස් වලට සම්පූර්ණ පරස්පර විරෝධී. ඒ වුණත් බෞද්ධ අපිත් එක්කම අපේ හිතවත් අය විදිහටම ඉන්නවා. ඒ වුණාට බුදුහාමුදුරෝ දේශනා කරපු බුදුදහමේ ඇතුළත් වෙන ඉගැන්වීම් වලට අපි ඉගෙන ගත්ත තේරවාදී සාම්ප්‍රදායික ඉගැන්වීම් වලට සම්පූර්ණ පටහැනි විදිහ අදහස් තමයි තියෙන්නේ. ඒ වගේ තිබුණා කියලා ඒ අයව අපිට ඉවත් කරන්නටත් බෑ. ඒ අය ඈත් කරන්නටත් බෑ. ඒ වගේ අවස්ථාවලදී මොකද කරන්න තියෙන්නේ? අවිරෝධතා කියන ගුණයෙන් යුක්තව කටයුතු කිරීම. අවිරෝධතා කියන ගුණයෙන් කටයුතු කිරීම. ඔහු බහු ආගමික හා බහු ජාතික ජන සමාජයක් තුළ ජාතික හා ආගමික සහනශීලී බව අත්‍යවශ්‍යම දෙයකි. අශෝක රජතුමා මේ කරුණ ඉතා විචක්ෂණව අවබෝධ කොටගෙන ක්‍රියාත්මක කළේය. මේ ආගමික සහනශීලීතාවය සහ ආගමික සහනශීලීතාවය බහු ආගමික හා බහු ජාතික සමාජයක් තුළ ක්‍රියාත්මක කළ යුතු අවශ්‍යම දෙයක් විදිහට දැක්කා. ඒ වගේම විචක්ෂණ පූර්වකව හොඳ දැක්මකින් හොඳ තීක්ෂණ දැක්මකින් අවබෝධ කරගෙන රජතුමා ක්‍රියාත්මක කළේ අශෝක රජතුමා. ඒකල ಭಾರತයේ පැවති විවිධ සාමයික ඉගැන්වීම්. සාමයික ඉගැන්වීම් කියලා කියන්නේ ආගමික ඉගැන්වීම් කියන එකමයි. ආගමික ඉගැන්වීම් කියන එකමයි. ඉගැන්වීම් පිළිබඳ මනා අවබෝධයක් රජුට තිබිනි. ඒ කාලේ තිබිච්ච ආගමික ඉගැන්වීම් ගැන හොඳ අවබෝධයක් තිබුණා. මොකද මුලින්ම ජෛන භක්තිකයෙක් විදිහට ක්‍රියා කරපු බවත් අපි සඳහන් කළා. අශෝක රජතුමාගේ මූලික තොරතුරු කතා කරද්දී සාකච්ඡා කරද්දී. එහෙනම් ඒ වගේම තමයි මම සඳහන් කරපු විදිහට කාලිංග යුද්ධයෙන් ඇතිවෙච්ච මානසික ව්‍යවුල් තත්ත්වය නැති කර ගැනීම සඳහා රජතුමා විවිධ ආගමික කණ්ඩායම් වෙත ගිහිල්ලා කණ්ඩායම් හම්බ වෙන්න ගිහිල්ලා විවිධ විදිහට ආගම් ඇදහිීමට ලක් කළා. ඒ නිසා ආගම් පිළිබඳ හොඳ අවබෝධයක් වැටහීමක් තිබුණා. මේ විවිධ ආගම්වල ඇතුළත් වූ ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට අදාළ ඉගැන්වීම් අශෝක රජතුමා විසින් මනාව හදාරා ඒවා රටවැසියාගේ ප්‍රයෝජනය සඳහා සෙල්ලිපි මගින් නිර්දේශ කළේ. විවිධ ආගම්වල ඇතුළත් වෙච්ච ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට අදාළ ඉගැන්වීම් තිබ්බා. එතකොට බුදුදහමේ ඉගැන්වීම් විතරක් නෙවෙයි
ලෞකික ජීවිතයේ සැපවත් කරගන්න වැදගත් වෙන අදාළ වෙන ආගමික ඉගැන්වීම් තිබිච්ච ඒවා සෙල්ලිපි වලට ඇතුළත් කරන්න අශෝක රජතුමා ක්‍රියා කරනවා. අශෝක රජතුමා විසින් මනාව හදාරා ඒවා රටවැසියාගේ ප්‍රයෝජනය සඳහා සෙල්ලිපි මගින් නිර්දේශ කරලා තියෙනවා. ඒ විදිහේ ආගමික ඉගැන්වීම් වල තිබුණු යහපත් වූ ගුණධර්ම. ගොඩනැගිය හැකි පැවති sannivedana මාධ්‍යයන් ඉවහල් කොට ගනිමින් ඒ පණිවිඩයේ ජනතාව වෙත ගෙන ගියේ. ගොඩනගන්න පුළුවන් sannivedana මාධ්‍යයන් ඉවහල් කරගෙන මොනවද ඒ කාලේ තිබුණු sannivedana මාධ්‍ය? සෙල්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි. ඒ වගේම තමයි ප්‍රධාන sannivedana මාධ්‍ය විදිහට ඒ කාලේදී තොරතුරු හුවමාරු කරලා තියෙන්නේ. තොරතුරු ජනතාවට දැනුවත් කරලා තියෙන්නේ අශෝක රජතුමා. ඒක තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ විදිහේ ආගමික ඉගැන්වීම් වල තිබුණු ලෞකික ජීවිතයේ සැපවත් කරගන්න, යහපත් කරගන්න, අර්ථවත් කරගන්න තිබුණු විවිධ ඉගැන්වීම් අශෝක රජතුමා සෙල්ලිපි මගින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට බෞද්ධ ඉගැන්වීම් පමණක් නෙවෙයි. එහෙනම් මේ තුලිනුත් පෙන්වුම් කරන්නේ මොකක්ද? අශෝක රජතුමා බුදුදහමේ ඉගැන්වෙන දේවල් පමණක් සෙල්ලිපි වලින් ප්‍රදර්ශනය කරමින් අශෝක ධර්මයේ නිර්මාණය කරගත්තා කියලාද? නැහැ. අනිත් ආගමික ඉගැන්වීම් වල තිබුණු ඉගැන්වීම් ලෞකික ජීවිතයේ සපෝට් කරගන්න අදාළව තිබුණු වැදගත් සාධනීය දේවල් එකතු කරගෙන තියෙනවා. මේ සඳහා ධර්මානුශාසනයේ මෙන්ම සෙල්ලිපි, ටැම්ලිපි හා ගිරිලිපි උපයෝගී කොටගත්තේ මොනවටද? ඒ අවබෝධ කරගත්ත අනිත් ආගමික ඉගැන්වීම් වල තිබුණු යහපත් වූ ඉගැන්වීම් ජනතාව අතරට අරගෙන යන්නට අශෝක රජතුමා පාවිච්චි කළා සෙල්ලිපි, ටැම්ලිපි, ගිරිලිපි වගේ මාධ්‍යයන්. හොඳයි. ඔබට දැන් තේරෙන්නට ඇති, පැහැදිලි වෙන්නට ඇති මොකක්ද මේ ආගමික සහනශීලීතාවය කියලා කියන්නේ කියලා. ගොඩක් ආගම් තියෙනවා. ඒ ආගම් වල උගන්වන්නේ විවිධ ඉගැන්වීම්, ශාස්ත්‍රූවරු වෙනස්, උගන්වන ක්‍රමය වෙනස්, විමුක්ති මාර්ගයන් වෙනස්, විමුක්තියින් වෙනස්. එතකොට ඒ වගේ අවස්ථාවක ලෝකේ වැඩිපුරම ගැටුම් ඇති වෙලා තියෙන්නේ ආගමික ගැටුම්. ආගම් නිසා මිනිසුන් දෘෂ්ටිවාද ගොඩනගාගෙන ඇති කරගන්න ගැටලු. දැනටත් ලෝකේ වැඩිපුරම ගැටලු පවතින්නේ ආගම් සම්බන්ධ කරගෙන. එහෙනම් මේ වගේ ගැටලු නිර්මාණය කර නොගෙන ක්‍රියා කරන්නට අවශ්‍ය කරන උපදේශනේ රජතුමා ආගමික සහනශීලීතාවයේ තුලින් සෙල්ලිපි වලින් ප්‍රදර්ශනය කළා තියෙනවා. එහෙනම් අපි කතා කරපු ඒ සෙල්ලිපි තුනේ තියෙන තොරතුරු ඔබට ඔක්කොම මතක තියාගන්නට බැරි වෙයි. ඔබට මතක තියාගන්නට පුළුවන්, ඔබට පහසුවෙන් මතක හිටින කරුණු පොයින්ට් වශයෙන් ලියලා කිහිපයක් දක්වන්න පුළුවන් විදිහට දැනුම ඇති කරගන්න ඕන. 7 වෙනි ගිරිලිපියේ මෙන්න මෙහෙම තොරතුරක් සඳහන් වෙනවා. මෙන්න මේ තොරතුරු ටික සඳහන් වෙනවා. මේ විදිහට වෙන් කරලා ලියා ගන්න, වෙන් කරලා හදා ගන්න. එතකොට අශෝක රජතුමාගේ ආගමික සහනශීලීතාවය ගැන අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට බලමු අපි ධර්ම යාත්‍රා කියන කොටස. විහාර යාත්‍රාව වෙනුවට ධර්ම යාත්‍රාව අනුගමනය කළ රජතුමා ආර්ථික සමෘද්ධියද සදාචාරාත්මක සමෘද්ධියද ඇති කළේය. විහාර යාත්‍රා. විහාර යාත්‍රා කියලා කියන්නේ අශෝක රජතුමා නිවාඩු දවස්වලට, නිවාඩු පාඩු දවස්වලට සතුන් මැරීම වගේ දේවල් වලට ගමන් කළා. සතුන් මැරීම වගේ දේවල් වලට විනෝදාංශයක් විදිහට රජතුමා ගමන් කරලා තියෙනවා. විහාර යාත්‍රාව කියලා කියන්නේ ඒක. විහාර කියන එක කිව්වම ඔබට මතක් වෙනවා ඇති විහාර කියලා කියන්නේ පන්සල් බැලීමට ගියා කියලා. පටලවා ගන්නට එපා. විහාර යාත්‍රා කියලා කියන්නේ සතුන් මරන්නට, ඒ වගේ විනෝදයේ සඳහා සතුන් මරන්නට. ඒ පුරුද්ද තමයි අහල පහල රාජ්‍යයක් වෙච්ච ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමත් පොසොන් පොය දවසේ දඩේමේ ගිහිල්ලා තිනේ කාලේ මේ විදිහේ රජවරුන්ගේ විනෝදාංශයක් තිබිලා තියෙනවා. පොය දවස වගේ දවස්වල සතුන් මැරීමට වගේ දේවල් වලට යන්නේ. ඒ වගේ කාර්යයක් තමයි මේ විහාර යාත්‍රාව කියලා කියන්නේ. ඒ වෙනුවට
ධර්ම යාත්‍රාව ආරම්භ කළා කියලා. අනුගමනය කළ රජතුමා ආර්ථික සමෘද්ධියද සදාචාරාත්මක සමෘද්ධියද ඇති කළේ. විහාර යාත්‍රාව වෙනුවට ධර්ම යාත්‍රාව ධර්මයේ ප්‍රචාරය කරන්නට ගමන් කිරීම. ධර්ම යාත්‍රාව කියලා කියන්නේ ධර්මීය ප්‍රචාරය කිරීමේ කටයුත්තකට සම්බන්ධ වෙනවා. හොඳයි. විහාර යාත්‍රාව වෙනුවට ආරම්භ කරපු යාත්‍රාව මොකක්ද? ධර්ම යාත්‍රාව. යුක්ත රාජුක ප්‍රාදේශිකයන් නිලධාරීන් පත්කොට මුළු ಭಾರತೀಯ පුරාම ආර්ථික හා සදාචාරාත්මක සැලසුම් දියත් කළේ. අශෝක රජතුමා යුක්තක රාජුක ප්‍රාදේශික කියන නිලධාරීන් පත් කළා. කවුද නිලධාරීන්? ධර්ම යාත්‍රා කිරීම සඳහා රජතුමා විසින් පත් කරන ලද නිලධාරීන් යුක්තක රාජුක ප්‍රාදේශික. යුක්තක රාජුක ප්‍රාදේශික කියන නිලධාරීන්. මේ අය සදාචාරාත්මක සැලසුම් වල ක්‍රියාශීලීව කටයුතු කරපු අය, ආර්ථික සැලසුම් වල ක්‍රියාකාරීව ක්‍රියා කරපු අය. සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි සමීක්ෂණය කළේ. රජතුමා මේ සැලසුම් හොඳට ක්‍රියාත්මක වෙනවද කියලා හොඳට හොයලා බැලුවා. ඒවායෙහි ප්‍රගතිය සමාලෝචනය කළේ. රාජුක යුක්තක රාජුක ප්‍රාදේශික කියන මේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරපු ආර්ථික කටයුතු, සදාචාරාත්මක කටයුතු නිවැරදි විදිහට සිදු වෙනවද කියලා රජතුමා නිතරම හොයලා බැලුවා. මේ හේතුව නිසා පූර්වෝක්ත ආර්ථික හා සදාචාරාත්මක සැලසුම් රට පුරා එක හා සමාන ලෙසින් ක්‍රියාත්මක වූ බව පිළිගත හැකිය. මේ නිසා අපි සඳහන් කරපු ආර්ථික සහ සදාචාරාත්මක සැලසුම රට පුරාම එක හා සමාන විදිහට ක්‍රියාත්මක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද හේතුව රජතුමා නිතරම මේ යුක්තක රාජුක සහ ප්‍රාදේශික කියන නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නට තිබූ ක්‍රියාත්මක කළ යුතු වෙච්ච කාර්යභාරයන් ගැන හොයලා බැලුවා. මේ ක්‍රියාදාමයෙන් ස්වදේශයෙහි මෙන්ම මේ ධර්ම යාත්‍රාවලින් ස්වදේශයෙහි මෙන්ම අශෝක රජුගේ සංස්කෘතික දූතයන් ගිය විදේශයන්හිද ක්‍රියාත්මක වූයේ. මේක යුක්තක රාජුක ප්‍රාදේශික වගේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරපු ආර්ථික සමෘද්ධිය සදාචාරාත්මක මේ සංස්කෘතික දූතයන් ලංකාව ඉන්දියාව තුළ විතරක් නෙවෙයි, ඉන්දියාවේ විදේශීය රටවල් වලට පවා ඉන්දියාවේ විවිධ ප්‍රදේශ තියෙනවා. රටේම ඒ සියලුම රාජ්‍යයන් වලට අපි ඊළඟ කොටසේදී කතා කරනකොට ඒක පැහැදිලි වෙයි ඊළඟ පාඩමේදී. ඉතින් සංස්කෘතික දූතයෝ ආර්ථික සමෘද්ධිය සදාචාරාත්මක සැලසුම් ක්‍රියාත්මක කළේ තමන්ගේ රටේ විතරක් නෙවෙයි විදේශීය රටවල් වල පවා ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කරුණ රජතුමා විසින් ඉස්මතු කොට දක්වා තිබේ. දේවානම්පිය ප්‍රියදර්ශී රජුගේ දැහැමි අනුශාසනා පිළිපදින්නෝ හැම තන්හිම සිටිති. හැමතැනම ඉන්නවා. මේ ධර්ම යාත්‍රාව සාර්ථක වෙච්ච ආකාරය ගැන අශෝක රජතුමා සඳහන් කරන විදිහ. යම් රටකට දේවානම් ප්‍රියදර්ශී මහරජුගේ දූතයෝ නොයද්ද එරටෙහි ජනයා පවා මේ දහම් අනුශාසනා අසා දැහැමෙන් හැසිරෙති. රජතුමාගේ නිලධාරීන් යම්කිසි රටකට ගියේ නැතත් ඒ ධර්මාශෝක රජතුමා ඉන්න මේ ප්‍රදේශයේ රටේ මෙන්න මේ වගේ හොඳ සත්පුරුෂ වූ යහපත් වූ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා, වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්න රජවරුන් පවා, දැනගන්න අය පවා ඒවා ක්‍රියාත්මක කරලා දැහැමින් ජීවත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. මතුද හැසිරෙති. හැම තන්හිම දිනුමේ දැහැමි දිනුම සතුට පොදවයි. දැහැමි දිනුමෙන් ලැබෙන්නේ සතුටය. ඔන්න සඳහන් කරනවා දැන් මේ වෙද්දිත් ඒ හැම ප්‍රදේශයකම අය ඒ ධාර්මික විදිහේ පාලනයකට, ධාර්මික විදිහේ ආර්ථිකයක්, ධාර්මික විදි සදාචාරාත්මක වූ ඉගැන්වීම් රහසියකට යොමු වෙලා තියෙනවා. ඉස්සරහටත් එහෙමයි. ඒ හැම තැනදීම
දැහැමි දිනුමේ සතුට උපදවයි. මේ විදිහට තමයි රජතුමා අධිරාජ්‍යයක් බවට පත් වෙන්නේ. අධිරාජ්‍යයක් බවට පත් වෙන්නේ සක්විති කෙනෙක් බවට පත් වෙන්නේ. බලන්නකෝ මේ සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ මුළු ප්‍රදේශයන්ම ධර්මානුකූලව ජයග්‍රහණය කිරීම. එහෙනම් රජතුමා විසින් ක්‍රියාත්මක කරපු අපි මුලින් සඳහන් කරපු ධර්ම යාත්‍රා ක්‍රියාත්මක කිරීමට පත් කරපු යුක්තක රාජුක ප්‍රාදේශික කියන මේ නිලධාරීන් විවිධ ප්‍රදේශවල් වල මේ ආර්ථික සහ සදාචාරාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඊට අමතරව ඒ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල ගැන දැනගත්ත අය පවා ඒ රාජ්‍යන්වල ඒ ප්‍රදේශවලදී ඒවා ක්‍රියාත්මක කළා කියලා සඳහන් කරනවා. එහෙනම් සක්විති රජ කෙනෙක් විදිහට මුළු ප්‍රදේශයන්ම සියලුම ප්‍රදේශයන් තමන්ගේ ආර්ථික සහ සදාචාරාත්මක වැඩපිළිවෙල තුලින් ක්‍රමවේදය තුලින් අශෝක රජතුමා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක තමයි මේ සඳහන් කරන්නේ. ඒ හැම තන්හිම දිනුම මේ දැහැමි දිනුම සතුට උපදවයි. දැහැමි දිනුමෙන් ලැබෙන්නේ සතුටයි. දැහැමින් ලබාගත් දිනුමක් ජයග්‍රහණයක්. මොකද මේ ප්‍රදේශයන් ජයග්‍රහණය කරන එක. යුද්ධ කරලත් තමන්ගේ යටතට ප්‍රදේශයන් ගන්නවා. ඊට පස්සේ ඒ තුලින් පීඩාවක්මයි ලැබෙන්නේ. දැන් මේ විදිහට දැහැමි විදිහට තමන්ගේ ආර්ථික සහ සදාචාරාත්මක වැඩපිළිවෙලකට අනුව මුළු ප්‍රදේශයන් වලම ක්‍රියාත්මක වෙන පිරිසක් බිහි කිරීම තුළින් රජතුමා ඇත්තටම ජයග්‍රහණයක් කරනවා. ඒ ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ සඳහන් වෙන්නේ. හොඳයි. ධර්ම යාත්‍රා කියන එක ඔබට පැහැදිලි වෙන්නට ඇති. ධර්මාශෝක රජතුමා විසින් බුදුදහමත් ඒ වගේම අනිකුත් ආගමික ඉගැන්වීම් ලෞකික ජීවිතයේ යහපත සඳහා හේතු වෙච්ච ඉගැන්වීම් කියන දෙකම එකතු කරගෙන විශේෂයෙන්ම අශෝක රජතුමා වැඩිපුරම කතා කරලා තියෙන්නේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා හේතු වෙන කාරණාවන්. ඉතින් බුදුදහම තුලත් අනිකුත් ආගම් තුලත් උගන්වපු සදාචාරාත්මක ආර්ථික සමෘද්ධිය ඇති කරන්නට හේතු වෙන හැම දෙයක්ම සියලුම ප්‍රදේශයන් වල ක්‍රියාත්මක කරවීම තමයි ධර්ම යාත්‍රා කියලා කියන්නේ. ඒ සඳහා පත් කරපු නිලධාරීන් සහ ඒ අංශ දෙක අනුව රජතුමා ධර්ම යාත්‍රාව පැවැත්වුවා කියන එක තමයි ධර්ම යාත්‍රා කියන කොටසේදී අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඊළඟට මාඝාතය සතුන් නොමැරීම පැන වූ ප්‍රථම බෞද්ධ අධිරාජ්‍යා බවට පත් වෙන්නේ ධර්මාශෝක රජතුමා. මා කියලා කියන්නේ එපා කියන එක. ඝාත කියලා කියන්නේ ඝාතනය කරන්න. සතුන් මරන්න එපා. මා අනුත්සවේන මා පිටක සම්පදානේන කියලා කාලාම සූත්‍රයේදී අපි කතා කළේ. අපි ඉගෙනගෙන තියෙනවා. මා කියලා කියන්නේ පාලි භාෂාවෙන් එපා කියන එක. එහෙනම් මා ඝාත කියලා කියන්නේ ඝාතනේ නොකල යුතුයි කියන අදහසත් ගන්න පුළුවන්. එපා කියන අදහස ගන්නත් පුළුවන්. එතකොට සතුන් නොමැරිය යුතුයි කියන ප්‍රතිපත්තිය පළවෙනි වතාවට ක්‍රියාත්මක කළේ අශෝක රජතුමා. එතුමාගේ 5 වෙනි ටැම්ලිපිහි ඒ පිළිබඳව විස්තරාත්මකව කරුණු සඳහන් කොට තිබේ. මාඝාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු බවට සඳහන් වෙන ටැම්ලිපිය මොකක්ද? 5 වෙනි ටැම්ලිපිය. එමගින් සතුන් පමණක් නොව වෘක්ෂලතාදියද ආරක්ෂා කළ යුතු බව අවධාරණය කොට ඇත. එතනදී සඳහන් කරලා තියෙනවා සතුන් නොමැරීම විතරක් නෙවෙයි වෘක්ෂලතා ආදිය පවා විනාශ නොකළ යුතු බව සඳහන් කරනවා. පරිසරයේ සංරක්ෂණය පිළිබඳ මේ මහඟු ආදර්ශය එතුමා ක්‍රියාවෙන්ම මූර්තිමත් කළේය. අශෝක රජතුමා මේ පරමාදර්ශී ඉගැන්වීම පරිසරයේ සංරක්ෂණය කළ යුතුයි කියන මහඟු ඉගැන්වීම ආදර්ශය ක්‍රියාත්මක කරලා තියෙනවා. රජ මෙසේ කියයි. අභිෂේක කළ සවිසිවස් ඇත්තා වූ මා විසින් මේ ජීවීහු නොනැසිය යුතු කරන ලදහ. සවිසිවස් 26 වෙනි අවුරුද්ද කියන එක රජතුමා මෙසේ කියයි. අභිෂේක කරලා අවුරුදු 26ක් ගියාට පස්සේ ජීවීහු නොනැසිය යුතු කරන ලද ජීවීන් නොනැසිය යුතුයි කියලා පැනෙව්වා. එනම් ගිරව් මරන්න බෑ. මේ මාඝාත ප්‍රතිපත්තිය යටතේ රජතුමා ක්‍රියාත්මක කරපු ඉගැන්වීම මොනවද? මේ සත්තු මරන්න එපා කියලා රජතුමා නියෝග කරලා තියෙනවා.
ගිරව් සැලලිහිණි යන මොහුද පරිභෝජනයට නොගන්නාහ. රජතුමා මේ සතුන්ව පරිභෝජනයට ගන්නේ නැහැ. පරමාදර්ශයෙන්ම රජතුමා මේ මාඝාත ප්‍රතිපත්ති අනුගමනය කළා කියන එක තමයි අපි කතා කරන්නේ. නොකන සියලු සිව්පාවෝද යනු මොහුද වෙති. ගිරව් සැලලිහිණි යන මොහුද පරිභෝජනයට නොගන්නාහ. නොකන සියලු සිව්පාවෝද යන මොහුද වෙති. එළුදෙන නොකන සියලු සිව්පාවෝද යන මොහුද වෙති. නොකන සිව්පාවොයි මෙන්න මේ අය වෙනවා කියලා සඳහන් කරනවා. කවුද? එළු දෙනද හූරු දෙනද ගැබිනි ඌවා හෝ කිරි පොවන්නේ ඌවා හෝ නොමැරිය යුතුය. ඊළඟට සමසක් වයස් නොවූ පැටවුද නොනැසිය යුතුය. කුකුලන් අබීජ නොකළ යුතුය. ඉබ්බන් වැනි පොතු ඇතුලේ ජීවත් වෙන සතුන් පන පිටින් නොදැවිය යුතුය. ප්‍රාණියෙකුගෙන් සතෙකු මරා දීමෙන් ප්‍රාණියෙකු පෝෂණය නොකළ යුතුය. ඒ කියන්නේ හැම දානවා කියලා කියන්නේ සතෙක්ගෙම කොටස් හරි ඒව දාලා තවත් සතෙක් අල්ලන්න එපා. මාළු අල්ලන්නකොට එහෙම හැමට තවත් සත්තු පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් කරන්න බෑ. ප්‍රාණියෙකුගෙන් සතෙකු මරා දීමෙන් ප්‍රාණියෙකු පෝෂණය නොකළ යුතුය. නියමිත හැම උපෝසත දිනයන්හිද මසුන් නොමැරිය යුතුය. නොවිකිනිය යුතුය. හැම උපෝසත දිනයකම පොහෝ දිනයකම මසුන් නොමැරිය යුතුය. නොවිකිනිය යුතුය. මසුන් මාළුවන් අල්ලන්නත් බැහැ, විකුණන්නත් බැහැ. මෙකී දිනවලම නාග වනයෙහිද මසුන් මරන්නන්ගේ පොකුණුවලද යම් අන්‍ය වූ සත්ව වර්ගය හෙවත් සත්ව වර්ගයේ වෙත්නම් ඔහුද නොනැසිය යුත්තාහ. මසුන් ඒ වගේම පොකුණුවල ඒ වගේ කිසිම තැනක සතෙක් මරන්න එපා තහනම් කියලා රජතුමා නියෝග කරනවා. ඒ වගේ ප්‍රතිපත්තියක්, ඒ වගේ ඉගැන්වීම් රාශියක් තියෙනවා. අශෝක රජතුමාගේ ඉගැන්වීම යටතේ තියෙන මාඝාත ප්‍රතිපත්තියේ මොනවද කියලා තියෙන්නේ. කාවද මරන්න එපා කියලා තියෙන්නේ. කියලා අපිට මතක තියෙන්නට වෙනවා. හරි. හොඳයි, ඊළඟට අපි බලමු තියෙන තොරතුරු මොනවද කියලා. බෞද්ධ පාලකයා මිනිසුන්ට පමණක් නොව සිව්පාවුන්ට හා පක්ෂීන්ට ආරක්ෂාව සැලසිය යුතු බව ඉහතදී අප සාකච්ඡා කළේ. බෞද්ධ පාලකයා මිනිසුන්ට පමණක් නෙවෙයි සිව්පාවුන්ට පවා රක්කාවරණ ගුත්තින් මිකපක්කීසු කියලායි අපි කතා කළේ. දසසක් විතිවත්වල රක්කාවරණ ගුත්තින් මිකපක්කීසු සතා සිව්පාවට පවා රැකවරණය ආරක්ෂාව සැලසිය යුතුයි කියලා කතා කළා. ලෝක ඉතිහාසයේ පළමු වරට අශෝක රජතුමා මේ බෞද්ධ ඉගැන්වීම් ක්‍රියාවට නැගූ අයුරු මේ ප්‍රකාශයෙන් ප්‍රකට වේ. ඉහත අපි කතා කරපු මේ සත්තු මරන්න එපා කියලා තියෙන සියලුම නියෝග තියෙන්නේ සෙල්ලිපිවල. එහෙනම් මේ විදිහේ නියෝගයක් පළවෙනි වතාවට සෙල්ලිපි වලින් හෝ මිනිස්සුන්ට දක්වපු රජතුමා ධර්මාශෝක රජතුමා මේක ඒ විදිහටම රජතුමා ක්‍රියාවටත් නංවලා තියෙනවා. ඒක තමයි ලංකාවටත් ආභාසය වෙන්නේ. බුදුදහම ලැබුණට පස්සේ ලංකාවේ මස් මාංශ විකිණීම පොය දින යන්වල මස් මාංශ විකිණීම සම්පූර්ණ තහනම් කරනවා. හොඳයි. මිහිතලේ සියලු දෙනාටම අයත් බවත් මිනිසාගේ පැවැත්මට සිව්පාවුන් පමණක් නොව වෘක්ෂලතාද අවශ්‍ය වන බවත් ඉහත සඳහන් ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මිහිතලේ හැම දෙනාටම ජීවත් වෙන්න පුළුවන්. ගස්වැල් අපිට ජීවත් වෙන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒවා නිවැරදි විදිහට පවත්වාගෙන ගියේ නැත්නම් අපිට අනාගතයේදී ලොකු හානියක් විනාශයක් සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟට බලන්න විධායක හා අධිකරණයේ එකට බැඳී පැවති ප්‍රජාපාලනයේදී වැඩිකරුවන් සුමගට ගැනීම සඳහා සමාජ යහපැවැත්ම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙයි. නීතිය සමග දණ්ඩනයේද අත්වැල් බැඳගෙන සිටී. විධායක හා අධිකරණ
විධායක සහ අධිකරණය කියන එක දෙකම එකට බැඳිලා පවතිනවා. බැඳී පැවති ප්‍රජාපාලනයේදී වැරදිකරුවන් සුමගට ගැනීම සඳහා සමාජ යහපැවැත්ම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විධායකයා අධිකරණයයි දෙකම එකතු වෙලා වැරදිකරුවන්ට නිවැරදි මගට ගැනීම සඳහා දඬුවම් ලබා දෙන්නට වෙනවා. නීතිය සමග අනිවාර්යයෙන්ම දණ්ඩනය කියන එක ක්‍රියාත්මකයි. බෞද්ධ අධිකරණ ක්‍රමය වූ කලී හුදෙක් දඬුවම සඳහාම වෙන් වූයේ නොවේ. බෞද්ධ දඬුවම එහෙම නැත්නම් බෞද්ධ අධිකරණයේ දඬුවම සඳහාම යොමු වෙච්ච එකක් නෙවෙයි. විනය පිටකයේදී අපි කතා කරනවා. බෞද්ධ අධිකරණ සමත ගැන කතා කරනවා. විනය නීති ගැන කතා කරනවා. විනය නීති ගැන කතා කරන කොටසේදී අපි කතා කළා. අනිත් අයගේ පහසුව සඳහා සුව පහසුව සඳහා ඒ විදිහට සංඝ සුට්ටුතාය සංඝ පහසුතාය එහෙනම් දඬුවම් ලබා දෙන්නේ වැරදි කරුවන් නිවැරදි කිරීම සඳහා පුනරුත්ථාපනය කිරීම සඳහා තමයි බෞද්ධයන් බෞද්ධ ප්‍රතිපදාව තුළ දඬුවම් ලබා දෙන්නේ. දඬුවම් පමුණුවා වරදකරු සුමගට ගැනීමට බෞද්ධ නීති උපදෙස් සපයයි. බෞද්ධ නීති උපදෙස් දෙන්නේ දඬුවම් පමුණුවලා වරද කරන අය වැරදි කරන අයව නිවැරදිහි පිහිටවන්න. එබැව් උදත් අශෝක රජතුමා බන්ධනාගාරගත වූ සිරකරුවන් 25 වරක් නිදහස් කළ බව සඳහන් වී ඇත. කාලිංග යුද්ධයේදී සිරභාරයට ගත්ත ගොඩක් දෙනෙක් රජතුමා පස්සේ කාලයේදී නිදහස් කරලා තියෙනවා. බන්ධනාගාරගත වෙලා හිටපු සිරකරුවෝ 25 වතාවක් නිදහස් කරලා තියෙනවා. අභිෂේක කොට සවිසි වසක් ඇති මා විසින් මේ දක්වා අතරතුර කාලයේහි සිරකරුවන් නිදහස් කිරීම 25ක් කරන ලදී කියලා ටැම්ලිපිය 5 වෙනි ටැම්ලිපියේ අශෝක රජතුමා සඳහන් කරලා තියෙනවා. මූලික වශයෙන් අශෝක සෙල්ලිපි ඇසුරු කරමින් ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහත සාකච්ඡාව සිදු කළේ ඓතිහාසිකව ඒ කරුණු සනාතව ඇති හේනි. අපි කතා කරපු සියලුම විස්තර ඓතිහාසිකව ඒ සෙල්ලිපි අශෝක රජතුමාගේ සෙල්ලිපි කියලා සනාත වෙලා තියෙනවා. ඒ සෙල්ලිපි ඇසුරින් තමයි මේ සාකච්ඡාව කළේ. දේශපාලනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම හුදෙක් පොතට හෝ දේශනයට පමණක් සීමා වූවක් නෙවෙයි. භාවිතයෙන් තොරවන හුදු සිද්ධාන්ත පද්ධතියක් නෙවෙයි. රාජ්‍ය පාලන මූල ධර්මය කියන්නේ සියලුම අවස්ථාවන් වලදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාත්මක විය යුතු ඉගැන්වීමක්. ඉතා යහපත් සේ භාවිතයට ගත හැකි මූලධර්ම සමුදායක් තමයි බෞද්ධ දේශපාලන මූලධර්ම. ඒ ඓතිහාසික වශයෙන් සත්‍ය බව ධර්මාශෝක රජතුමා මූර්තිමත් කොට දක්වලා තියෙනවා. අපි මේ පාඩම පුරාවටම කතා කළේ මොනවද? අශෝක රජතුමාගේ රාජ්‍ය පාලනය බෞද්ධ ආභාසයෙන් යුක්තව අශෝක රජතුමා ඇති කරගත්ත රාජ්‍ය පාලන මූලධර්ම. ඒ රාජ්‍ය පාලන මූලධර්ම ප්‍රායෝගික ජීවිතයේ තුල ක්‍රියාත්මක කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් විදිහට අශෝක රජතුමා මේවා ක්‍රියාත්මක කරපු විදිහ ගැන තමයි විවිධ මාතෘකා යටතේ අපි කතා කළේ. සප්ත පරිහානීය ධර්ම, දස රාජ ධර්ම, දස සක්විතිවත් මේ වගේ ආభాසයේ ලබලා ටිකෙන් ටික ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අශෝක රජතුමා අවසානයේදී කාලිංග යුද්ධයේදී හිරබාරයට අරගත්ත සිරකරුවන් පවා 25 වතාවක් නිදහස් කරලා තියෙන බව සඳහන් වෙලා තියෙනවා. ඒ තුලින් පැහැදිලි වෙනවා අශෝක රජතුමා බෞද්ධ දේශපාලනික මූලධර්ම වලට අනුව රාජ්‍යත්වය කරන්නට කටයුතු කළාට පස්සේ ඒ රාජ්‍ය මූලධර්ම ඒ විදිහටම ක්‍රියාත්මක කරලා තියෙනවා කියන කාරණේ. කන්තිච අවිරෝධතා. කන්තිච ඉවසීම, අවිරෝධතා, විරෝධ නොවී ජීවත් වීම, රජය පවත්වාගෙන යෑම. ඒ වගේම එක රාජධර්මයක් තමයි අවිහිංසාව. අක්‍රෝධෝ ක්‍රෝධ නොකිරීම, අවිහිංසා, අවිහිංසාච, අක්‍රෝධෝ අවිහිංසාච, අවිහිංසාව කියන එක. එහෙනම් හිරබාරයට
දහස් ගාණක් අරගෙන ඉන්න එක හිංසා කිරීමක් විදිහට සලකලා රජතුමා ඒ අයව නිදහස් කළා. එහෙනම් ධර්මාශෝක රජතුමා කියන්නේ පරමාදර්ශයෙන්ම බුදුදහමේ ඉගැන්වෙන දේශපාලන මූල ධර්ම ක්‍රියාත්මක කරමින් මුළු ලෝකයේම ධර්මයෙන් ජයග්‍රහණය කරපු සක්විති රජ කෙනෙක් විදිහට අපිට අවසාන නිගමනයකට එන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, අද දවසේදීත් අපි ගොඩක් වැදගත් වෙන තොරතුරු සාකච්ඡා කළා. හෙට දවසේදීත් බෞද්ධ සමාජ දර්ශනීය පොතට අදාළව තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පාඩමින් අපි හමු වෙමු. බදදා ඉඳලා ඉරිදා දක්වා ධර්මාචාර්ය විභාගයේ සඳහා රාත්‍රී 9ට මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. දැනුවත් නැති යාළු හිත මිත්‍රාදීන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම මේ පාඩම් ඔබ නරඹනවා වගේම අනිත් අයටත් මේ පිළිබඳව දැන ගැනීම සඳහා ඔබට සිදු කරන්නට පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේ සිදු කරන්න. කිසිම මූල්‍යමය අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි මේ කාර්යයන් සිද්ධ කරන්නේ. මේ වෙනතුරුත් අපි කිසිම කෙනෙක්ගෙන් මූල්‍යමය අය කිරීමක් සිදු කරලා නැහැ. සමහර අය අහලා තියෙනවා මුදල් අය කිරීම කරනවද කියලා. ඒ වගේ මුදල් අය කිරීමක් අපි කරලා නැහැ. මේ පාඩම් සම්බන්ධව කවුරු හරි එහෙම දෙයක් සිදු කරනවා නම් අපිට දැනුවත් කරන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හා සම්බන්ධව ඉදිරිපත් කරන්නට කියලාත් සිහිපත් කරන ගමන් අද දවසේදී පාඩමින් සමුගන්නවා අශෝක රජතුමාගේ ආගමික සහනශීලීතාවය ගැනත් අශෝක රජතුමා ධර්ම යාත්‍රා නැමැති ඉගැන්වීම ක්‍රියාත්මක කරපු විදිහ ගැනත් අශෝක රජතුමා මාඝාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු ආකාරය ගැනත් ප්‍රශ්න 3ක් ලියන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද පාඩමෙන් සමුගන්නවා පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්